84,000ක් බෝසත් මහසත්වරු වූහ. ඔවුන් අනුත්තර සම්‍යක් සම්බෝධිය සෙවීමකින් කිසි දිනක අපහසුතාවයට පත්වී නැත. ප්‍රතිගමන ඒ තත්ත්වයට පත් සියලු දෙනා සම්බෝධියෙහි ධාරණීය ලබාගෙන ඇත. ධර්මය ව්‍යක්ත ලෙස දේශනා කිරීම ඊතා කැමැත්තෙන් සිටින්නෝය. ධර්ම චක්‍රය ආපසු නොකැරකෙනසේ කරකවන ලද අය වූහ. ඔව්හු අසංඛ්‍ය සංඛ්‍යාත බුදුවරුන්ට පුද පූජා පැවැත්වූවෝ වූහ. තවද බුදුවරුන් ඉදිරියේම නොයෙක් කුසල් මූල රැස් කළෝ වූහ. ඔව්හු බුදුවරුන්ගේ ප්‍රසාදයට ලක් වූවෝ වූහ. මෛත්‍රිය පුරුදු කර ඇති අතර බුද්ධ විඥාණයට ඇතුළු වීමට හොඳ සුදුස්සෝ වූහ. බුදුන්ගේ මහා විඥාණයට ගැඹුරින් ඇතුල්ව සසර තෙර කරා ලං වූවෝ වූහ. ඔවුන්ගේ කීර්තිය අනන්තා පරිමාණ ලෝකවල පැතිර ගොස් තිබූ අතර ඔවුහු අනන්ත සිය දහස් සතුන් සසරින් ගලවා ගැනීමට හැකි වූවෝ වූහ. ඔවුන්ගේ නම් පිළිවෙලින් මෙසේය. කුමාර බුහුත මංජුශ්‍රී, අවලෝකිතේශ්වර, මහා ස්ථාම ප්‍රාප්ත, සර්වාර්ථ නාම, නිත්‍යෝදු යුක්ත, අනිශිප්ත ධූර, රත්නපාණී බහිශ්‍යශාරාග, ප්‍රධාන ශූර, රත්නචන්ද්‍ර, රත්නප්‍රභා, පූර්ණචන්ද්‍ර, මහා වික්‍රමින්, ත්‍රෛලෝක වික්‍රමින්, අනන්ත වික්‍රමින්, මහා ප්‍රතිහාන, සත්ත සමිතාභයුක්ත, ධරණීධර, අක්ෂයමති, පද්මශ්‍රී, නක්ෂත්‍රරාග, බෝසත් මහසත්ව, මෛත්‍රිය, බෝසත් මහසත් සිංහ ආදී වූ බෝසතුන් 84,000ක් විය. බෝසත් යුගයක් ආරම්භ කරන්න මනුස්සයෝ බෝධිසත්ව ගුණයට ගේන්න කරගෙන යන සූත්‍ර දේශනා මාලාවේ 22 සහ 21 කියන සූත්‍රයන් අද එළි දකිනවා. මෙච්චර කාලයක් ආපු ගමන් බිමන් වල අර්ථයක් නොදැන, ධර්මයක් නොදැන, ධර්මය සොයමින් ගමන් කරපු කට්ටියන්ට විශ්ව දොරටුව විවෘත කළා. ඒ විශ්ව දොරටුවේ පළල කියා දෙන ගමනේ අද එක් දිනයක් වෙනවා. නිධාන කතාව, සද්ධර්ම කුණ්ඩික සූත්‍රයේ නිධාන කතාව. පැත්තට සියලු දෙනා ගමන් කරන්න යලි ආරම්භය ගත යුතු වෙනවා. අද සූත්‍රය පවරා දීම වෙනවා. පවරා දෙන්න කලින් කුමන දේවල්ද Taman ලබාගෙන තියෙන්නේ කියලා පසු විපරමක් සියලු දෙනා කළ යුතුයි. අපි මේක පවර ගන්න, සද්ධර්ම පුණ්ඩික සූත්‍රය පවර ගන්න. කුමන දේවල්ද අපි දරා පිළිපැදිය යුතුයි. අපි මේ බුදුන් වහන්සේ කියපු පිළිවෙත් රැකලද මෙය පවරා ගන්නේ? නැත්නම් අපිට ඇහුණද? අපිට තේරුණාද? අපිට අනන්ත කල්ප ප්‍රමාණය ලිහුණද කියලා පසුපසට විපරමක් කරලා ඕන ඉදිරි ටික බාර දෙන්න. පැවරුමක් කරන්න කලින් ඒ පැවරුම දෙන්න සුදුසුද කියලා බැලිය යුතු වෙනවා. මෙතෙක් කරපු කාර්යව්‍ය කාරණාවන් තේරුම් ගැනීම හරිද කියලා බලනවා. නිධාන කතාවේ සිට 14 වෙනි සූත්‍රය දක්වා ගමන් කරනකොට එහි තිබුණේ රහතන් වහන්සේලාට සම්බෝධි මාර්ගයට සහ බුද්ධත්වයට නියත විවරණ දෙන කොටස් ටික වෙනවා. ඊට පස්සේ තථාගත සම්මා සම්බුදුවරු ගමන් කරපු දුරෙහි ආරම්භය ගන්න විදි 14 වෙනි සූත්‍රයේ ඉඳලා 20 සූත්‍රය දක්වා පැමිණ තිබෙනවා. මෙහි අනන්ත චාරිත්‍ර, විසිට්ඨ චාරිත්‍ර සහ විසුද්ධි චාරිත්‍ර සහ සුප්‍රතිෂ්ඨ යන නම් වගයක් සඳහන් වුණා වෙනවා.
පොළොව කුහර තුලින් බෝසත්වරු මතුවීම කියන තැනදී මේ තථාගතයන් විසින් වසර 45ක් ඇතුළත කරපු කොටස් ටිකක් නෙමෙයි මෙතන තියෙන්නේ. අනන්ත කල්ප ප්‍රමාණයකට පෙර ලෞතුරා බුදු වෙලා කරපු වැඩ වගේ ඒවා මෙතන තියෙන්නේ. මේ පොඩි පහේ වැඩක් නෙවෙයි. මේ පොඩි පහේ කෙනෙක් නෙවෙයි. මේ ජන්මේදී විතරක් ඥානය පුතුල කරපු සම්බුද්ධත්වයට පත් වෙච්ච කෙනෙක් නොවේයි කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ මතු බුදු වෙන්න ඉන්න කට්ටියන්ට තමන්ගේ 이르දි ප්‍රාතිහාර බලය පෙන්වා මෙන්න මේ තරම් මගේ සම්බුද්ධ ඥානෙ පුතුලයි කියලා ධම් සභා මණ්ඩපේ සැක දුරු කරනවා. අඩි 6කින් යුත් ශරීරයක් තිබුණට ඥානය මේ තරම් පුතුලයි කියලා තථාගතයන් වහන්සේ කිසිවෙකුට තථාගත නොවි කරන්න බැරි ඒ කාර්යය 이르දි ප්‍රාතිහාර බලයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨ යා කරමින් හිස්භාවය ශ්‍රේෂ්ඨයෙන් ශ්‍රේෂ්ඨයට ගමන් කරවමින් සුවිසල් වූ විකුමක් බෝධිසත්වයින්ට පෙන්වනවා. මතු බුදු වෙන්න ඉන්න කට්ටියන්ට පෙන්වනවා සාරිපුත්‍රයන් මේක දකි. ඒ බුදුන්ගේ ප්‍රාතිහාර්ය වෙන. ඒ ಗುಣ කඳ අනන්ත වෙන. ඒ ಗುಣ කඳට කට්ටිය වැඳගෙන ඇවිල්ලා දැන් දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන්, වසංගතමය වශයෙන්, ආර්ථික වශයෙන් සියලු දෙනා අතරමං වෙලා සිටිනවා. ඒ අතරේ මම මහසත්තුරු වෙන්නත්, බෝසත්තුරු වෙන්නත්, මගපලයටපත් වෙන්නත්, මරණයෙන් එහා පැත්තට පනින්නත් මිනිස්සු සොයමින් විදිනව වෙනවා. ධර්ම මුද්‍රාව සියලු දෙනාගේ වෙද මහත්ය වෙනවයි කියලා අනාගතයට කියනවා. මේ 180. ඒ වගේම බෝධිසත්ව වෙන්න යන මාර්ගය 14 වෙනි සූත්‍රයේ සිට මේ දක්වා විග්‍රහ වුණා වෙනවා. බෝධිසත්වෙක් වෙන්න පෙර විපරුම පෙර කොහොමද ඒ ටික සකසාගෙන ආවේ මේ දක්වා මේක තේරිලාද අපි ආවේ මේ දක්වා මොකද ගන්න හදන්නේ පැවරුමක් වෙන මහසත් කියන තැන ගන්න ඊගාවට ලෑස්ති විය යුතු වෙන මහසත් කියන තැන මහසත් ඥානය ගන්න ඊගාවට ලෑස්ති විය යුතු වෙනවා දැනට තියෙන්නේ බෝධිසත්ව ඥානයක් වෙන ඕගොල්ලන්ට බෝධිසත්ව ඥානයක් හැමෝටම තියෙනවා නමුත් මේක තට්ටු කොල්ලා පෙන්නන තෙක් කවුරුවක්වත් එහෙම ඥානයක් තියෙන බවක් දන්නේ නැතිවි මේ එක ජන්මයක් නෙවෙයි ජීවිතයක් කියලා කියන්නේ එක උප්පත්තියක් නෙවෙයි ජීවිතය කියලා කියන්නේ අනන්ත ඥාන වෘද්ධියක් රැගෙන යන එකක් ඥානයක් අරගෙන යන විඥානයක් ගමන් කරන එකක තමයි අපි මේ කයක් එක්ක ලැබුම්ගෙන සිටින්නේ කියලා මෙන්න මේ සූත්‍රය පෙර දේශනා වලින් තේරුම් ගත්තනම් වැටහිය යුතු වෙනවා සියලු දෙනාට පවරාදීම කළ යුතු වෙන්නේ ඒ පැවරුමට සුදුසුකම් ලබල වෙනවා නැත්තම් පවරා දීමෙන් වැඩක් නැති වෙනවා. පවරා දෙන්න කලින් පෙර සියල්ල සපුරා ඇතිද කියලා බලන්නත් එක්ක අපි පවරා දීමේ සූත්‍රය 22 වෙනවා. 22 මුලට දාලා ඊට පස්සේ බුදුන්ගේ 이르දි ප්‍රාතිහාර බලය 21 කියන සූත්‍රයට දමලා අවසානට ඔයගොල්ලන්ට බුද්ධත්වය සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන සූත්‍රය මේක වෙනවා. පවරා දීම මුලින් දේශනා වෙනවා. ඊට පස්සේ බුදුන්ගේ 이르දි ප්‍රාතිහාර බලය තේරුම් ගත යුතු වෙනවා. ඊට පස්සේ විශිෂ්ටාචාර්ය, අනන්තාචාර්ය, විසුද්ධි ආචාර්ය සහ සුප්‍රතිෂ්ඨ යන බෝසත් වරුන් මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ආරක්ෂා කරන විදිය තේරුම් ගත යුතු වෙනවා. මුලින් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ආරක්ෂා කර දරා පිළිපැදිය යුතු වෙනවා. සම්බුද්ධත්වයට ගමන් කරන්න කලින් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ආරක්ෂා කර දරා පිළිපැදිය යුතු වෙනවා. ඒ ආරක්ෂා කර දරා පිළිපදින බෝසත් 4 නම ගැන පොළොව කුහර තුලින් මතුවුණු බෝධිසත්ව සමූහයේ ප්‍රධාන ආචාර්යවරුන් 4 දෙනා වෙනවා. මෙන්න මේ ප්‍රධාන ආචාර්යවරුන් විය යුතු වෙනවා. ඊගාවට
සූත්‍රය තේරෙන්න. සූත්‍රය වටහා ගන්න. ඉදිරියට මම මේක ලියනවා. පරිනිර්වාණ ධාතුවට සමවදින රහතන් වහන්සේලා සහ පසේ බුදුවරු මෙන්න මේ විසුද්ධි සුප්‍රතිෂ්ඨ අනන්ත සහ විශිෂ්ට කියන தත්ත්වයටපත් වෙනවා කියලා කියනවා. ඒ කට්ටිය තනියෙන් වැඩ වසනවා කියලා කියනවා. ඒ කට්ටියෙන් සිටින්නේ පරිනිර්වාණ ධාතුව තුල කියලා කියනවා. හරියට පහනක් නිවි ගියා ඊට පස්සේ දුමක් නැග්ගන් පස්සේ ඒ දුම මේ අවකාශ ධාතුව පුරා විසිරී යනවා හා සමානව විඥාණය විසිරලා යනවා කියලා කියනවා. ඒ කට්ටියන් ඉතුරු වෙන්නේ සිහියක් පමණක් වෙනවා. ඒ සිහිය තුලට තව තවත් සත්‍යය ඇතුල් වෙමින් සිටින. ඒ සිහිය තුලට තව තවත් සත්‍යය ඇතුල් වෙමින් සිටින. සම්බෝධි මාර්ගයට මේරවීම කියන කොටස. මේ විශිෂ්ටාචාර්ය, අනන්තාචාර්ය, විසුද්ධිආචාර්ය සහ සුප්‍රතිෂ්ඨ කියන බෝසත්තුරු හතර නමකින් සිද්ධ වෙනවා කියලා කියනවා. මේක පෘථූල වූ දේශනාවක් වෙනවා. පරිනිර්වාණය දක්වා මූල ධර්මය ලිහිමට හැකියාව තියෙනවා. පරිනිර්වාණයෙන් පසු කතාව හෙට ඉඳලා අපි ලෝකෙට දිගහරිනවා. ඕගොල්ලන්ට පසුපසට යන්න වෙනවා. කට්ටිය පැටලෙන්න ඉඩ තියෙනවා, කරන්න දෙයක් නැහැ. මොකද 180 මෙහෙන් තිව්වන් පස්සේ මේකට බුදුවරයෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, සත්වයෙක් නැහැ. නමුත් මේක සූත්‍රයේ එලි දැක්විය යුතු වෙනවා. විවෘත කොල්ල තියෙන විශ්ව දොරටුව වෙනවා. විශ්ව දොරටුව විවෘත කරායින් පස්සේ ඔච්චර දොරටු විවෘත වෙනවද කියලා ඇහුවොත් අභීචිය සිට භවග්‍රය දක්වා දොරටු විවෘත වෙනවා. විශ්ව දොරටුව විවෘත කරායින් පස්සේ. මොකද වසවර්ති මාර්යාගේ දොර පලාගෙන ඉන්න බෝධිසත්වෙක් වෙන්න යන ගමන තමයි සම්බුද්ධත්වයට යන මාර්ගය වෙන්නේ. වසවර්ති මාර්යාගේ දොර පෘථූල කරගෙන ඉන්න එක්කෙනෙක් ලෝකයේ තුල අනන්ත සිහියටපත් වෙලා විසුද්ධි විශිෂ්ට සහ සුප්‍රතිෂ්ඨ සහ බුද්ධත්වයේද එතන පවතිනවයි කියලා කියනවා. බුද්ධත්වයේ සම්බුද්ධත්වයේ තියෙන්නේ විසුද්ධියක් තුල වෙනවා. හසු නොවන තැනක තියෙන එකක් වෙනවා. නැගිට්ටයින් පස්සේ එක්කෝ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුතුව නැගිටිය යුතු වෙනවා. නැත්තම් මුද්‍රාගත කරගෙන නැගිටිය යුතු වෙනවා. මුද්‍රාව තියලා මුද්‍රාව සාමාන්‍ය දෙයක් නොවේයි කියලා කියන්නත් එක්ක සද්ධර්ම පුණ්ඩික සූත්‍රය එලි දක්වනවා වෙනවා. ඒ වගේම මුද්‍රාවෙහි අර්ථය ඕනම කෙනෙක් දුකක් වේදනාවක් කරදරයක් තුල හිර වෙලා ඉන්නවා නම් ඔවුන්ට නේත්‍රා දෙක පරිපූර්ණ ලෙස විවර කිරීමෙන් තමන් හිටිය කුමන තලයක උවද කමක් නැත බ්‍රහ්ම තලයෙන් එහා පැත්තට වසවර්ති මාර්යාගෙන් එහා පැත්තට ඇවිල්ලා ඒ බුදුවරුන්ගේ බුද්ධ භූමියට ප්‍රවිෂ්ඨ වීමට මේ 180න් හැකියාව තියෙන ඉතාම සරල වෙනවා. නිර්වාණය කියන දේ. නමුත් මුලින් නිවන් දොර විවෘත කරන්න යන ගමන විශිෂ්ට ගමනක් වෙනවා. මුලින් නිවන් දොර විවෘත කරන්න යන ගමන විශිෂ්ට ගමනක් වෙනවා. අන්නේ විශිෂ්ට ගමනට සහභාගී වෙන්න දක්ෂ වීරිය තියෙන බෝසත්වරු මේ සූත්‍රය පරිපූර්ණ ලෙස දරා පිළිපැදිය යුතු වෙනවා, තේරුම් ගත යුතු වෙනවා. ඒ දුර ගෙවා අවසන් කරනවද නැත්නම් මෙහි ඉඳගෙන ඒ ටික දැක අවසන් කරනවද කියලා තීරණයක් ගත යුතු වෙනවා. කෙනෙක් රත්තරන් වලින් කොටක් පලන්දනවා, කෙනෙක් රිදියෙන් කොටක් පලන්දනවා, කෙනෙක් හිතින් රත්තරන් වලින් හදලා තවත් මණික් ඔබ්බෝලා කොටක් පලන්දනවා. මේකේ වැඩිපුර මානසිකංශ තියෙන්නේ අර රත්තරන් වලින් කොටක් පලන්දන කෙනාට නොවනවා, හිතින් හදලා රන්මය ඌ කොටක් පලන්දන කෙනාට මෙන්න මේ සූත්‍රය වටිනා කියන ඖෂධයක් වෙනවා. ලෝක සත්‍ය සසරෙන් නිදහස් කරගන්න විශ්ව දොරටුව මුලින් හොයාගෙන යන්න තියෙන සූත්‍රය සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙනවා. මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඕගොල්ලන්ට පවරා දීම කියන කොටස අද සිද්ධ වෙනවා. ඊට පස්සේ තියෙන්නේ පෙර විමසුම සහ විපරම වෙනවා. පෙර විපරම සහ විමසුම මත සද්ධර්ම පුණ්ඩික සූත්‍රය අත්පත් කර ගැනීමට හැකියාව තියෙනවා. අත්පත් කරගන්න 14 වෙනි සූත්‍රයේ සිට මේ දක්වා සියල්ල පරිපූර්ණ කරගෙන තේරුම්ගෙන
තථාගතයන්ගේ ආයු කාලයේ තේරුම් අරගෙන මේ දක්වා පැමිණලා සිටිය යුතු වෙනවා. දෙයක් බාර දෙන්න කලින් ඒක හරියට කෙරිලද තියෙන්නේ නැද්ද කියලා ඕගොල්ලන්ට පරීක්ෂා කරගන්න. මේ සියල්ල නිස්කාරණේ නිදහසේ අවකාශ ධාතුවට එකතු වෙන්නේ නැති වෙන්න මේ පාර සියල්ල රෙකෝඩ් වෙමින් පවතිනවා. ඕනම වෙලාවක ඕගොල්ලන්ට පෙර දේශනාවක් අන්තර්ජාලයට ඇවිල්ලා ශ්‍රවණය කර ගැනීමට හැකියාව තියෙනවා. අපි සූත්‍රයට ප්‍රවිෂ්ඨ වෙමු කියලා කියනවා. පවරාදීම මුලින් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ පැවරුම හරිද? බුද්ධත්වයේ කියන්නේ කුමන පරාසයක්ද කියලා තේරුම් අරගෙනද පැවරුම ගත්තේ කියන කතාව වෙනවා. අනිවාර්යයෙන්ම හරියට සූත්‍රය තේරුම් ගන්නවා නම් ඔහු ඒකාන්ත වශයෙන්ම බුදු වෙනවා. සූත්‍රය ලබා දීමට අවසර දෙනවා. පවරාදීම එම අවස්ථාවේ ශාක්‍ය මුනි බුදුරජාණන් වහන්සේ සිය ධර්මාසනයෙන් නැගී සිට උන්වහන්සේගේ මහා 이르දි ප්‍රතිහාරය පෙන්වමින් ගණන් කළ නොහැකි බෝසත්වරුන් සහ මහසත්වරුන්ගේ හිස් මුදුන් දකුණතින් පිරිමදිමින් මෙම වචන ප්‍රකාශ කළසේක. ගණන් කළ නොහැකි සිය දහස් මිලියන අසංඛ්‍යයක් කල්ප ගණන් පෙරම්පුරා දුෂ්කරව පුරුදු පුහුණු කර පත්වූවා වූ අනුත්තර සම්‍යක් සම්බෝධිය මම දැන් ඔබට පවරමි. ඔබ එකම මනසකින් මෙම ධර්මය සියලු ලෝකයන් වල දේශනා කළ යුතුය. එහි ප්‍රතිඵල ලැබීමට සෑම තැනම පැතිරවිය යුතුය. මෙසේ දෙවරක්ම බුදුන් වහන්සේ බෝසත් සහ මහසත්වරුන්ගේ හිස මත අත තබා මෙම වදන් ප්‍රකාශ කළහ. අවුරුදු 100,000 දසදහස් මිලියන අසංඛේය කල්ප ගණන් පුරුදු පුහුණු කර පෙරම්පුරා ලබාගත් අනුත්තර සම්‍යක් සම්බෝධිය මම දැන් ඔබට පවරමි. ඔබ විසින් එය පිළිගත යුතුය, දරාගත යුතුය, කියවිය යුතුය, හඬ නගා කියවිය යුතුය. සෑම තැන්හිම එම ධර්මය දේශනා කළ යුතුය. සෑම තැන්හිම සිටින සියලු සත්වයන්ටම එය අසා තේරුම් ගැනීමට සැලැස්විය යුතුය. එයට හේතුව කුමක්ද? තථාගතයන්ගේ මහත් කරුණාව හා මෛත්‍රියයි. උන්වහන්සේට ලෝභයක්, මසුරුකමක්, ඊර්ෂාවක් හෝ යමක් දීමට අකමැත්තක් නැතිවා මෙන්ම උන්වහන්සේට බයක්ද නැත. බුදුන් වහන්සේට උන්වහන්සේගේ සර්වඥතා ඥානය සියලු සතුන් වෙත පවරා දීමට ඇත. ඔව්හු ඒ අනුව සර්වඥතා ඥානය ඒ ආකාරයෙන්ම ලබන්නෝය. බුදුන් වහන්සේ සියලු සතුන් වෙත සියලු දේ දෙන ශ්‍රේෂ්ඨ දානපතියෙක්ය. ඔබගේ පැත්තෙන්ද ඔබ දැක්විය යුතු අනුග්‍රහය නම් තථාගතයන්ගේ මෙම ධර්ම පර්යාය නොහොත් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය උගත යුතුය. ඔබ ලෝභයෙක්, මසුරයෙක්, ඊර්ෂ්‍යාකාරයෙක්, යමක් දීමට අකමැති පුද්ගලයෙකු හෝ නොවිය යුතුය. අනාගත කාලවලදී සර්වඥතා ඥානය පිළිබඳ භක්තියක් ඇති කුලපුතුන් හෝ කුල දූවරුන් සිටින්නේ නම් ඔබ ඔවුන්ට සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කර පැහැදිලි කර දිය යුතුය. එවිට අන් අයද එය අසා තේරුම් ගනු ඇත. ඔබට ඒ ආකාරයෙන් ඔවුන් සර්වඥතා ඥානය ලබා ගැනීමට සමාදන් කරවිය හැක. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය පිළිනොගන්නා විශ්වාස නොකරන පුද්ගලයන් සිටිනම් බුදුන් විසින්
හෙළිදරව් කර ඇති වෙනත් න්‍යායයන් දේශනා කර ඔවුන්ට ඵලයන් හා සතුට ලබා දිය යුතුය. ඔබ මේ සියල්ල කරනු ලබන්නේ නම් කෘතගුණ සලකමින් බුදුන් වහන්සේට ගෙවීමට ඇති ණය ගෙවා අවසන් කළ හැකි වන්නේය. බුදුන් වහන්සේගේ එවදන් ඇසූ බෝසත්වරු සහ මහා සත්වරු මහත් සතුටින් ඉපිල ගියෝය. පෙර ගෞරව නොකළ ආකාරයෙන් ඔවුන්ගේ ශරීර නම හිස් පහත් කර දෙයත් එකතු කොට බුදුන් වහන්සේ දෙසට හැරී එකම ස්වර ශබ්දයකින් මෙසේ කියන්නට විය. තථාගතයන්නි, ඔබ වහන්සේ අනගල ලෙසටම අපි සියලු දෙය ගෞරවනීය ලෙස කරගෙන යන්නෙමු. ඒ නිසා ඔබ වහන්සේ ඒ ගැන කනස්සල්ලට පත් නොවන ලෙස අපි බැගෑපත්ව ඉල්ලා සිටින්නෙමු. මෙසේ බෝසත්වරු හා මහා සත්වරු දෙවරක්ම එකම හඬින් එකම ස්වරයෙන් එම වචන ප්‍රකාශ කළෝය. අපි තථාගතයන්ගේ අනලෙසට ගෞරවනීය ලෙස එය කරගෙන යන්නෙමු. ඒ නිසා ඔබ වහන්සේ කනගාටු නොවන ලෙසට බැගෑපත්ව ඉල්ලා සිටින්නෙමු. එම අවස්ථාවේ දස දිසාවෙන් පැමිණ බුද්ධ ශරීරවලින් පැන නැගුණා වූ ඒ බුදුවරු සියලු දෙනාම එම බුදුවරුන්ගේ මුල් බුද්ධ ක්ෂේත්‍ර කරා ආපසු යෑමට සලස්වමින් ශාක්‍ය මුනි බුදුන් වහන්සේ මෙසේ වදාළහ. සෑම බුදුවරයෙක්ම උන්වහන්සේලාගේ සතුට සඳහා යා යුතුය. බොහෝ ප්‍රභූරත්න බුදුන් වහන්සේලාද උන්වහන්සේලා පෙර සිටි තත්වයටම පැමිණිය යුතුය. මෙම වචන ප්‍රකාශ කරන අවස්ථාවේදී ගණන් කළ නොහැකි දස දිසාවෙන් වැඩියා වූ මාණික්‍ය වෘක්ෂයට සිංහාසනවල වැඩ සිටියා වූ බුදුන් වහන්සේලා සේම ප්‍රභූරත්න බුදුන් වහන්සේලාද විශිෂ්ට චාරිත්‍ර බෝධිසත්වයන් සහ අනන්ත වූ සීමාවකින් තොර අසංකේයයක් බෝධිසත්වරුන්ද සැරියුත් ශ්‍රාවකයන්ද උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණීන්ද දෙව් මිනිසුන්ද අසුරයන් සහ වෙනත් ලෝකවල පුද්ගලයන්ද බුදුන් වහන්සේ දේශනා කරන ලද දේ ඇසීමෙන් මහත් ප්‍රමෝදයටත් සතුටටත් පත් වූහ. තථාගතයන්ගේ 이르දි බලය. එම අවස්ථාවේදී දසදහස් ලෝක ධාතුවල පරමාණු අංශු මාත්‍රයට සමාන වූ පොළොව ගැබ විවෘතව පැමිණියා වූ බෝසත් මහසත්වරු බුදුරදුන් ඉදිරියේ බුදුරදුන් දෙසට හැරී එකම මනසකින් දෙයත් එකතු කර වැඳ නමස්කාර කොට මෙසේ පැවසූවෝය. ලෝක පූජිතයාණනි, බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසුව බුදුවරු වැඩ සිටින ලෝක ක්ෂේත්‍රවලද පිරිනිවන් පෑ ලෝක ක්ෂේත්‍රවලද ඒ සියලු තන්හි හා සියලු වේලෙහි අපි ධර්මය දේශනා කරන්නෙමු. එයට හේතුව නම් අප මේ උතුම් ධර්මය හා පිරිසිදු ධර්මය පිළිගැනීමට, දරා ගැනීමට, කියවීමට, හඬ නගා කියවීමට, දේශනා කිරීමට, පිටපත් කිරීමට හා එයට පූජෝපහාර හා දාන ආදිය දීමට අභිලාෂ ඇත්තන් වන බැවිනි. එම අවස්ථාවේදී ලෝක පූජිතයාණෝ සභාලෝක ධාතුවේ මංජුශ්‍රී බෝධිසත්වයන් හා ගණන් කළ නොහැකි සියදහස් දසදහස් මිලියන ගණන් තවත් බෝසත්වරුන් සහ මහා සත්වරු සේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දිව්‍ය පුත්‍රයන් මකරුන් රාක්ෂයන් ගාන්ධර්වයන්
අසුරයන්, කින්නරයන්, ගරුඩයන්, මහෝරග මිනිස් සහ අමනුෂ්‍යයන් ඉදිරියේ උන්වහන්සේගේ මහත් ඊර්ති ප්‍රාතිහාර්ය පෑසේක. එසේ කිරීමට පෙර උන්වහන්සේගේ දිග පළලින් යුතු දිව බ්‍රහ්මලෝකය දක්වා දීර්ඝ කරනු ලැබින දස දිසාවේ ලෝක ධාතු බැබලෙන ආකාරයට ආලෝක කදම්බයක් පැතිරුණේය. බුදුන් වහන්සේලා මාණික්‍ය ගස් පාමුල සිංහාසනවල වැඩ සිටියහ. උන්වහන්සේලාගේ දිගින් හා පළලින් යුතු දිවවලින් ප්‍රමාණය කළ නොහැකි ආලෝක කදම්බයන් නිකුත් වෙමින් තිබුණි. ශාක්‍ය මුනි බුදුන් වහන්සේ සහ අනෙකුත් බුදුවරු මාණික්‍ය වෘක්ෂ යට සිට ඔවුන්ගේ ඊර්ති ප්‍රාතිහාර්ය පැවැත්වූහ. මෙසේ පුරා 100,000ක් අවුරුදු එසේ කළෝය. ඉන්පසුව උන්වහන්සේලාගේ දිව හකුලවාගත් සැනෙන්ම කහින විට ඇතිවන කෑරීම් ශබ්දයක් අසුරු සැනෙන්ම ශබ්ද විය. එම බුදුන් වෙතින් නික්ම වූ ශබ්දවලින් දස දිසාවේ පැතිරුණු බුද්ධ ක්ෂේත්‍ර පිරෙන්නට විය. එම ලෝකවල මිහිකත සයාකාරයකින් කම්පනය විය. මේ සියල්ල සභාලෝකයේ සියලු සතුන් හා දෙවියන්, මකරුන්, යක්ෂ, ගාන්ධර්ව, අසුර, ගරුඩ, කින්නර, මහෝරග, මනුෂ්‍ය, අමනුෂ්‍යයන් බුදුන්ගේ 이르දි බලයට ස්තුති කළෝය. මේ සියලු දෙනා සභාලෝක ධාතුවේහි නොයෙක් මාණික්‍යයන්ගෙන් යුක්ත වෘක්ෂ මූලයන් වල පැනවී තිබූ සිංහාසනවල දසදහස් මිලියන ගණන් ප්‍රමාණය කළ නොහැකි අනන්ත වූ බුදුවරු වැඩ සිටි බව දැක සිටියෝය. තවත් ශාක්‍ය මුනි බුදුන් වහන්සේ සහ ප්‍රභූරත්න බුදුන් වහන්සේ එකම සිංහාසනයක වාඩි වී මහා රත්න ස්තූපයේ වැඩ සිටිනු දැකිය හැකි විය. තවත් අනන්ත වූ 100,000 දසදහස් මිලියන ගණන් බෝධිසත්වයන් සහ සතර ශ්‍රාවකයන්ද ශාක්‍ය මුනි බුදුන් වහන්සේ ගෞරවයෙන් වට කරගෙන සිටිනු දුටුවෝය. මින් පෙර මෙවන් සිදුවීමක් දැක නැති එම පිරිස මෙය දැක ප්‍රීති ප්‍රමෝදයට පත් වූහ. එම අවස්ථාවේ ආකාශ මධ්‍යයෙහි සිටි දිව්‍ය පුත්‍රයෝ මහ හඬින් කෑගසා මෙසේ කියන්නෝය. මැනිය නොහැකි සීමාවකින් තොර 100,000 දසදහස් මිලියන අසංඛ්‍යයක් ලෝකවලින් එහා සභාලෝකය වන්නේය. එම ලෝකයේ වැඩ සිටින බුදුන් වහන්සේගේ නම ශාක්‍ය මුනි බුදුන් වහන්සේය. උන්වහන්සේ දැන් බෝධිසත්වයන් සහ මහා සත්වයන් වෙනුවෙන් මහායන සූත්‍රය හෙවත් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරමින් සිටිති. එම සූත්‍රය බුදුන් වහන්සේ විසින් ආරක්ෂා කර මනසේ තබාගත්තකි. එයින් බෝධිසත්වයන්ට උපදෙස් දෙනු ලබන්නේය. ඒ නිසා ඔබලා සතුටින් හා හදපත්ලෙන්ම එය පිළිගත යුතුය. තවද ශාක්‍ය මුනි බුදුන් වහන්සේට ගෞරව නමස්කාර කර දානාදිය පූජා පැවැත්විය යුතුය. නොයෙක් සත්වයින්ට අහස් කුසින් එන ශබ්දයන් ඇසිනි. ඔවුන් දෙයත් එක්කොට වැඳගෙන සභාලෝක ධාතුව වෙතට හැරි මෙම වචන ප්‍රකාශ කළෝය. නමස්කාර වේවා ශාක්‍ය මුනි බුදුන් වහන්සේ, නමස්කාර වේවා. ඔවුන් විවිධ වූ මල් වර්ගද සුවඳ තුම්ද මල්මාලා දජ පතාකසේම වෛජයන්ත මැණික් අල්ලන ලද දිව්‍යාභරණද වර්ෂාවක් මෙන් සභාලෝක ධාතුවට වැස්ස වූහ. දස දිසාවෙන්ම මෙම ද්‍රව්‍ය වැටෙනුයේ සියලු වලාකුළු එක් රැස්ව වසින වැස්සක් මෙනි. ඔහු මාණික්‍ය තිරයකින් බුදුවරු වැඩ සිටින ස්ථාන ආවරණය කළෝය. එම අවස්ථාවේ දස දිසාවේ පිහිටි සියලු ලෝක ධාතු විවර විය. හේතුව නම් එක් ලෝක ධාතුවක සිට අනෙක් ලෝක ධාතුවට බාධාවකින් තොර මාර්ගයක් ඇතිවීම සඳහාය.
සියලු ලෝක එකින් එකට සම්බන්ධ වී ඒ සියල්ල එකම බුද්ධ ක්ෂේත්‍රයක් විය. ඒ අවස්ථාවේ විශිෂ්ට චාරිත්‍ර බෝධිසත්වයන් හා එම සභාවේ සිටි අනෙක් බෝධිසත්වයන් අමතා බුදුන් වහන්සේ මෙසේ වදාරන්නේය. යහපති යහපති විශිෂ්ට චාරිත්‍ර ඔබ තථාගතයන්න් විසින් මේරීමට පත් කර ඇති බැවින් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය සඳහා ඔබගේ වගකීම ඉටු කළ යුත්තේය. බුදුවරුන්ගේ ඊර්ති ප්‍රතිහාර්ය බලය ඔබ දැනටමත් දැක ඇත. එය මැනිය නොහැකි සීමාවකින් තොර හිතා ගැනීමටවත් බැරි නොසිතූ බලයකි. මෙම සූත්‍රය තවත් අයෙකුට බාරදීමේ හා පැවරීමේ ක්‍රියාවලයේදී මා විසින් ප්‍රමාණය කළ නොහැකි ඊර්ති ප්‍රතිහාර්යයන් පායත ගැනිය නොහැකි සීමාවකින් තොර දසදහස් මිලියන අසංකේය කල්ප කාලයක් මෙම සූත්‍රයෙන් ලැබෙන බලගුණාංග විස්තර කර කිව හැක්කේ ඊර්ති ප්‍රතිහාර්ය බලයෙන් පමණකි. මටද කිසි දිනක එහි ප්‍රතිඵල කියානිම කළ නොහැක. මම කෙටියෙන් මෙසේ පවසමි. තථාගතයන්න්ට අයත් වූ සියලු ධර්ම නියාමයන් තථාගතයන්න්ගේ පරිනිර්වාණයෙන් පසු එකම මනසකින් මෙම සූත්‍රය පිළිගෙන දරාගෙන කියවා හඬ නගා කියවා විස්තර කර දේශනා කර පිටපත් කර සූත්‍රයේ කියා ඇති පරිදි පිළිවෙලට නොයෙකුත් ස්ථානවල පුරුදු පුහුණු කළ යුතුය. මෙම සූත්‍රය පිළිගෙන දරාගෙන කියවා හඬ නගා කියවා පැහැදිලි කර දේශනා කර පිටපත් කර සූත්‍රයේ කියා ඇති පරිදි පුරුදු පුහුණු කර හෝ කොහේ හෝ කොතැනක හෝ මෙම සූත්‍රය ආරක්ෂා කර තබන්නේද එම ස්ථානය උද්‍යානයක් වනාන්තරයක් රුක්මුලක් හෝ භික්ෂු ආරාමයක් හෝ උපාසක උපාසිකාවන් සිටින ආවාසයක් ආරාමයක් හෝ කඳු නිම්නයක් ගිරිශිඛරයක් වුවද එම ස්ථානයේ ස්තූපයක් ගොඩනගා පූජෝපහාර පැවැත්විය යුතුය. හේතුව කුමක්ද? එම ස්ථාන ආගමික පුරුදු පුහුණු කිරීම කරන විහාර මන්දිරයයි ඔබ විසින් සැලකිය යුතු බැවිනි. බුදුවරු අනුත්තර සම්‍යක් සම්බෝධිය ළඟා කරගත්තේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළේ එවැනි තැන්වලදීය. තවද බුදුන් පිරිනිවන් පෑවේ මෙබඳු තැන්හිදීය. එම අවස්ථාවේදී තථාගතයන්ෝ නැවත වරක් ගාථාවකින්ද මෙසේ දේශනා කළහ. ලෝකෝත්තර බලයෙන් යුතු බුදුවරු ලෝක සත්වයන් ගලවා ගැනීමටත් සතුටු කිරීමටත් ඊර්ති ප්‍රතිහාර්ය පාන්නෝය. උන්වහන්සේලාගේ දිව බඹලොව දක්වා විහිදවිය හැක්කේය. ශරීරයෙන් ගණනය කළ නොහැකි රශ්මි කදම්බයන් විහිදෙන්නේ බුද්ධත්ව මාර්ගය සොයන පුද්ගලයන් සඳහාය. මෙවැනි සිද්ධීන් දැකීම අසීරුය. බුදුන්ගේ කෑරීම් ශබ්දයද අසුරු ගැනීමේ ශබ්දයද ලෝක ධාතුවල දස දිසාවෙන්ම පිරෙමින් පවතී. තවද එම ලෝක ධාතු සයාකාරයකින් කම්පනයට පත්වේ. හේතුව නම් බුදුවරුන්ගේ පරිනිර්වාණයට පත්වීමෙන් පසු මෙම සූත්‍රය දරන පුද්ගලයන් සියලු බුදුවරුන්ගේ සතුටට කැමැත්තට පත්වන්නෝය. තවද ප්‍රමාණය කළ නොහැකි ඊර්ති ප්‍රතිහාර්යයන් එලි දක්වන්නෝය. හේතුව නම් ඔවුහු මෙම සූත්‍රය පවරා දීමට කැමැත්තෝය. මෙම සූත්‍රය පිළිගෙන ධාරණය කරගන්නා තැනැත්තන්ට උන්වහන්සේලා ප්‍රමාණය කළ නොහැකි කල්ප ගණනක් මුළුල්ලේ නොනවත්වාම මහත් ස්තුති ප්‍රශංසා කරන්නෝය. එවන් පුද්ගලයන් ලබන ආනිශංසවල සීමාවක් නැත. ක්ෂය කළ නොහැකි වන්නේය. එය දස දිසාවට විහිදී ඇති හිස් ආකාශයේ සේය. කිසිම කෙනෙකුට මෙම සූත්‍රය දරන අය සීමා කළ නොහැක. ඔවුන් බොහෝ බුදුවරුන් දුටුවා හා සමානය. සියලු බුදුවරුන් ශරීරයෙන් පැන නැගුණා වැනිය.
ඔහු අද මා දකි. එසේම මම බෝධිසත්වයන්ට උගන්වා ධර්මය වැළඳගන්වෙමි. යමෙකු මෙම සූත්‍රය දරයිද ඔහු මගේ ප්‍රභවයට හේතු මට ඇති කර ඇත. බොහෝ සතුටට පත්ව ඇත. දැන් දස දිසාවේම බුදුවරුන් අතීතයේ මෙන්ම අනාගතයේදීද වැඩ සිටිති. ඔහු උන්වහන්සේලා දකින්නේය. පූජෝපහාර දාන දෙමින් උන්වහන්සේලා සතුටට පත් කරන්නේය. බෝධි මූලයේදී බුදුන් වහන්සේ ලබා ගන්නා ලද අත්‍යවශ්‍ය රහස්‍යම ධර්මය වන මේ සූත්‍රය දරන පුද්ගලයා වැඩි කල් යන්නට මත්තෙන් බුද්ධත්වය ලබා ගන්නේය. යමෙක් මෙම සූත්‍රය දරා ගනීද ඔහු විවිධ වූ න්‍යාය ධර්මයන්ගේ මූලයන්ද නාමයන්ද භාණ්ඩයන්ද විස්තර කළ එළි දැක්වීමට කැමැත්ත දක්වයි. එය හිස් අහසේ පවතින සුළඟ මෙන්ය බාධාවකින් තොරව හමායි. බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසු මෙම පුද්ගලයා බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මයන් දන්නේය. එහි හේතුන් තත්වයන් නියම ප්‍රතිඵලයන් ගන්නේය. ඔහු සත්‍යවාදීය. න්‍යායන්ට අනුව ධර්මය දේශනා කරයි. ඔහු හිරු සහ සඳුගේ ආලෝකයෙන් බබලයි. අඳුර සහ තේරුම් ගැනීමට අපහසු දේ ඉවත් කරයි. ඔහු ලෝකය ගමන් කරන්නේ කොතනද? එහි සිටින සියලු සතුන්ගේ අන්ධකාරය දුරලයි. ගණන් කළ නොහැකි බෝසතුන් සියලු දෙනාටම එකම යානයකින් ගමනේ කෙළවරට යාමට සමාදන් කරවයි. හේතුව නම් ඔහුගේ විඥානය නිසා මාගේ පරිනිර්වාණයෙන් පසුව ඔවුන් ලබන ප්‍රතිඵලය ගැන උනන්දු විය හැක. මෙම සූත්‍රය පිළිගෙන දරාගෙන කිසිදු සැකයකින් තොරව සිටින පුද්ගලයා ඒකාන්තයෙන්ම බුදු වන්නේය. සූත්‍රය දරා සිටින කට්ටිය දරා පිළිපදින කට්ටිය තථාගතයන් කියන්නේ කවුද කියලා තේරුම් ගන්න කට්ටිය සාමාන්‍ය පුද්ගලයෙකුට සමාන කරන්න බැරිය කියන தත්වයට පත්වෙච්ච කට්ටිය බෝධිසත්වයෝ වෙනවා. සම්්‍යක් සම්බුදුවරු ලෞතුරා බුදුවරු කුමන පරාසයක් තුල සිටිනවාද කියලා කියන්න බැරි වෙනවා. සිය වැඩි කිරීම 4 දුවන්න සතර සතිපට්ඨානෙ කිව්වට බුදුවරුන්ගේ ගමන් බිමන් වල ප්‍රමාණය අපමණ වෙනවා. කෙනෙක් කිව්වොත් බෝධිසත්වෙක් මම 1000 වැඩි කිරීම 4 දුවනවා කියලා. තවත් බෝධිසත්වෙක් කිව්වොත් මම ලක්ෂ වැඩි කිරීම 4 දුවනවා කියලා. කිලෝමීටර් ලක්ෂ වැඩි කිරීම 4 දුවනවා කියලා. මේ ආකාරයෙන් බුද්ධ කියන ඥානය අනන්ත චක්‍රවලින් ඈතට විහිදිලා යනවා. බෝධිසත්වයෙකුට පෙන්වන්න පුළුවන් සරලම මාවත සතර මාර්ගඵල වලට විශ්ව දොරටුව විවෘත කිරීම වෙයි. බුදුවරුන්ගේ මහසත්වරුන්ගේ ගුණයන් අපි ඉදිරියේදී දැක ගන්නුවේ කියලා කියනවා. ඒ වගේම දැක්කේ බුදුවරුන්ගේ ගුණයන් වෙනවා. බුදුවරුන්ගේ සෙම්පතිවරු තිදෙනෙක් ඉදිරියට පෙනී සිටිනවා. ඒ ගද්ගදස්සර බෝධිසත්වයෝ, බහිසජ්ජාරාජ බෝධිසත්වයෝ සහ අවලෝකීතේශ්වර බෝධිසත්වයෝ වෙනවා. මේ බෝසත්ත්වය සම්බුද්ධ ඥානයට ඇතුල් වෙන්න පුළුවන් කට්ටිය වෙනවා. ඒ කට්ටියන්ට සබහාලෝකයට සහ නිර්වාණ ධාතුවට ඕනම තැනකට ස්වරය රැගෙන යාමට හැකියාව තියෙනවා. ඒ වගේම සත්වයෝ සසරෙන් නිදහස් කර ගැනීමටත් ඒ කට්ටියන්ට හැකියාව තියෙනවා. ඒ කට්ටියන්ට ඕනම ස්වරූපයක් සත්‍ය අසරණ වෙන වෙලාවෙදී නිර්මාණය කරලා පෙන්නලා සත්‍ය සසරෙන් මුදා ගැනීමට හැකියාව තියෙනවා. බෝධිසත්ව අවලෝකීතේශ්වර වෙන්න යන ගමනේ ඕගොල්ලන් පුරුදු පුහුණු කරපු දේවල් පවරා ගන්න නම් අද සූත්‍රය තුලින් පසුපසට ගමන් කරලා ඒවා කෙරිලා ඉවර වෙලාද කියලා බලලා
හෙට ගදස්සර සූත්‍රයට සහභාගී වෙන්න කියලා කියනවා. 23 වෙනි සූත්‍රය අපි අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වය උදා කරගත් මහා බෝසත් අවලෝකීතේශ්වරයන්ගේ ආශිර්වාදයෙන් අදට පිට වෙමු කියලා කියනවා. අවලෝකිතේශ්වර බෝසතුන් මහා ප්‍රඥාවෙන් යුක්ත වූද, කරුණාවේ බැල්ම ඇත්තා වූද, සත්‍ය වූ බැල්ම ඇත්තා වූද, සිත් කළු මුහුණක් සහ පිරිසිදු ඇස් ඇති ඔහු දෙස අපි ගෞරවයෙන් නිතරම බලා සිටින්නෙමු. ඔහු පිරිසිදු ආලෝකයෙන් අඳුර දුරු කරන්නා වූ සූර්යා නැමැති ප්‍රඥාවෙන්ද වාත වේගයන් හා ගිනිදැල් වලින් සිදුවන අවාසනාවන් දුරු කරමින් සියලු ලෝකයාට දීප්තිය හා ආලෝකය ගෙන දේ. මෛත්‍රී ගුණයෙන් බැබලෙන යහපත් ගුණාංගයන්ගෙන් යුතු සීලයෙන් යුක්ත ඔහු විදුලි සැරයක් මෙනි. කරුණාවෙන් පිරුණු සිත මහා බලාකුලක් මෙනි. ඔහු අමා බිඳුමෙන් ධර්මවැසි වසවන්නේය. ලෞකික ආශාවන් විනාශ කර දමන්නේය. ලෞකික ආශාවන් නැමැති ගිනිදැල් නිවා දමන්නේය. රජු නීතිය ක්‍රියාත්මක කර නඩු පවරා දඬුවම් දීම සඳහා හමුදාවක් පුර සිටියෝද අවලෝකිතේශ්වර බෝසතුන්ගේ බලයෙන් ඒ සියලු දඬුවම් වද වේදනාවන්ගෙන් මිදෙන්නේය. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පුදුමාකාර ශබ්දයන් බ්‍රාහ්මණයන්ගේ ශබ්දයද මුහුදු රැල්ලේ ශබ්දයද මෙන් ලෝකයේ සෑම තැනටම පැතිරෙන්නේය. ඒ නිසා ඔහු ගැන නිතරම සිතිය යුතුය. සිතුවිල්ලෙන් සිතුවිල්ලට සැකයක් ඇති නොකරගෙන අවලෝකිතේශ්වර බෝසතුන් ගැන සිතිය යුතුය. හේතුව නම් මරණයේ වේදනාවෙන් සිටින අයෙකුට වුවද ඔහු උදව් කරන්නේ මුනිවරයෙකු ලෙසිනි. මේ සියලු ප්‍රතිඵලයන් සලකා බලා මෛත්‍රී සිතින් සියලු සතුන් වෙත බලා මහා සාගරය වැනි ඔහුගේ ආශිර්වාදයන් නිසා ඔබ හිස පහත් කර අවලෝකිතේශ්වර බෝසතුන්ට නමස්කාර කළ යුතුය. මෙම අවස්ථාවේදී ධරණීධර බෝසත් තෙමේ ක්ෂණයකින් සිය අසුනෙන් නැගී සිට බුදුන් වෙතට ගොස් මෙසේ පවසන්නේය. තථාගතයන්නි, සත්වයින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් පිළිබඳව ඔහුගේ නිදහස් ඊර්ති ප්‍රාතිහාර්ය බලයද විශ්වයේ සෑම තැනක් සඳහා වූ දොරටුවල පෙනී සිටීම ආදී මහත් ඵලයන් මෙම පරිච්ඡේදය කියවා ගනුයේ නම් ලබන සම්පත් සුළුපටු නොවන්නේය. බුදුන් වහන්සේගේ විශ්ව දොරටුව නැමැති මෙම පරිච්ඡේදය දේශනා කිරීමෙන් පසු මෙම සභාවේ 84000ක් සියලු දෙනා අනුත්තර සම්‍යක් සම්බුදු තත්වයට පත්වීමේ අදහස් සිත්වල අධිෂ්ඨාන කරගත්තෝය.